ඒත් එක්කම අපි ඔබට නැවත නැවත සැරින් සැරේට මේ සූත්‍ර බුදුන් වහන්සේ දේශනා කළා තියෙන මේ ත්‍රිපිටකයේ 84 ධර්මයේ පෙන්නනවා විශේෂයෙන්ම වැදගත් සූත්‍ර ඉස්මතු කරගෙන. ඒ හැම සූත්‍රයකම ධර්මයේ පෙන්වන්න අපි ඔබට කටයුතු කරනවා. ඒකට හේතුව තමයි සමාජයේ ගිලිහීම. සූත්‍රය තුල ධර්මයෙන් දකින්න හැකියාවක් නොමැතිකම. ඒක අපි මේ සමාජයට වෙලා තියෙන හානියක් නිසා. එවැනි මාර්ග උපදේශයක් කරා ඔබටම පුළුවන් ඊට පස්සේ ධර්මයේ දකින්න හැම සූත්‍රයක් තුළින්. ඒක අපේ යුතුයකමක් විදිහට අපි එක් කරනවා. ඉතින් අපි මෙතන අපි පෙන්නගෙන ආවේ විමෝචන චිත්තං කියන තැනට. ඒ කියන්නේ 12 වෙනි අධ්‍යයනයට. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස සති භාවනාව තුළ සංඥාව සුකුමත්වයේ කරා යන ගමනේ. එතනදී හුස්ම නොදැනෙන තැන තමයි. ඔතන තමයි ගොඩාක් අයට පාටලවුණු තැන. අපිට ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙන තැනත් එතනමයි. මේ හුස්ම නොදැනෙන තැන නිවනයි කියන එක. අපි කියනවා නෑ කියලා. ඔබේ රැවටිලා. ඔබේ ප්‍රශ්නේ තිබුණේ ඒකයි. මේ හුස්ම නොදැනෙන තැනයි නිර්වාණය කියන එක. නෑ. එතන සංඥා නිරෝධයක් නෙමෙයි තියෙන්නේ. එතන බුදුන් වහන්සේ පෙන්නන තැන ඔතන ඔබට හොඳින් දකින්න ලැබෙනවා. ඔතන කෙනා නැති වෙලා නැහැ. කෙනා ඉන්නවා. දර්ශන අවබෝධයක් නැතිව කිසි කෙනෙකුට නිවන් මඟ හමුවන්නේ නැහැ. නැවත නැවතත් කියලා. දර්ශන අවබෝධය තුල තමයි අන්ත දෙක පෙන්වන්නේ. අන්ත දෙක දකින්න තැන සවිතක්ක සවිචාර සමාධියක් උපදින්නේ. ඉතින් අන්ත දෙක දකින්න නම් ආනාපාන සති භාවනාවේ මේ අපි සාමාන්‍ය ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපදාව දිහා බලනවා සිතට අරමුණේ සත්‍ය දකින්න මේ විදර්ශනා ඥානෙ. ඒ විදර්ශනා ඥානෙ මෙතනක් තියෙනවා. සමත විපස්සනා යුගන්ධන් ගමනක් තමයි කොහොමත් නිවන් මඟ තියෙන්නේ. එහෙම නැත්නම් ඔබට සාමාන්‍ය දැනීමෙන් පොඩි දෙයක් තේරෙන්න ඕනි. පස්වක තාපසවරු පස්වක තවුසෝ එහෙම නැත්නම් ආලාර කාලාම උද්දකරාම පුත්‍ර තාපසවරු නිවන් දකින්න ඕනි. ඇයි ඔවුන් නිවන් දැක්කේ නැත්තේ? ඔවුන් දැක්කේ නෑ මෙතන නාම රූප පරිච්ඡේදය කරන හැටි. ඔවුන් දැක්කේ සංඥා සුකුමත්වයේ කරා ගිහිල්ලා සංඥාව නොදැනෙන තැන ඉන්න එක. සංඥාව නොදැනෙන තැන ඔවුන් හිටියා. ඔවුන් නිවන් ගියාද? ඔවුන් ඉන්නකම් කොහොමද නිවන් යන්නේ? ඔවුන් ඉන්නකම් ඔවුන් නැති වෙන්නේ නැහැ. ඒක නිසා මේ ආකාස සංඥාතන කියන ආකාශය ප්‍රකට කරන තැන මුළු ආකාශයම එකම ආලෝකයක් කරගෙන ඉන්න එක. ඒක තුල සිර වෙනවා. ආකාස සංඥාතන සිර වෙනවා. හැබැයි එතන තමන් ඉන්නවා කියන ඒ දැනීම ඒ සංඥාව තියෙනවා. ආකාශය ප්‍රකටයි. ආකාශයම එකම ආලෝකයක් කරගෙන ඒ ආලෝකය ඇතුලේ ඒ සංඥාවක් තමන්ට දැනෙනවා. ඉන්න බව. ඒ ආලෝකෙත් අමං වෙලා ඉන්නේ. මුළු ආකාශයේම තමන් බවට පත් වෙලා දැනෙන දැනීමක් තුළ ඉන්නවා. අනේ දැනීම කුමක්ද කියලා අරමුණ පිහිටුවොත් සංඥාව ආවොත් තමයි විඥානං ආයතනට එන්නේ. එහෙම වුණොත් තමයි අරූප ධානය දෙවෙනි එකට එන්නේ. දෙවෙනි එකට එනවා කියලා 아무තෙන් ඒමක් කියලා එකක් නැහැ. එතන පිහිටනවා. ඒ ආකාශයේ මාලෝක කරගෙන එතන දැනෙන දැනීම කුමක්ද කියලා සංඥාව ආපු ගාම විඥානං ආයතනට පිහිටනවා. හැබැයි උතන භයානකම තියෙන්නේ දැනෙන දැනීම නැති වෙනවා. අන්න එතන Taman නැති වෙන්නේ නැහැ. Tamanට සංඥාවක් නැති වෙනවා. සංඥාව ඇති වෙන නැති වෙන ස්වභාවයට එන නත්ති කිංචි කියන තැනට එනවා. කිංච නාම. කිංච කියන්නේ ඒක දැනෙන්නේ ස්වභාවයට. ආකින්ඥායතන සුකුම සත්‍ය සංඥා. ආකින්ඥායතන අරූප ධානයට එනවා. ඒකෙන් නිවන් මඟ සම්පූර්ණයෙන්ම එතනින් විශාල අගතියකට වැටෙනවා. අපි කියන්නේ මෙතන විශ්ව ශක්තිය හා සමාන ලින්ක් වීමක් සිද්ධ වෙනවා. නැවතත් යම් කල්ප කෝටි ගානකට හරි පස්සේ කල්ප ගානකට පස්සේ තාතන කාලය ගැන කියනවා නම් විශාල කාලයක් ධර්මයේ තුල පෙන්නනවා. මහා කල්ප වලින් පෙන්නන්නේ. මහා කල්ප ආකාසඤ්ඤායතනෙ 20000ක ආයු පෙන්නනවා. එතන මහා කල්ප 40000ක ආයු පෙන්නනවා විඥානං ආයතනෙ. අකිඤ්ඤායතනේ මහා කල්ප 60000ක ආයුෂ පෙන්නනවා. ඉතින් නසන නාසඤ්ඤා කියන සංඥාව නොදෙනෙන උතර නැති කිංචි කියන තැන සම්පූර්ණයෙන්ම නොදෙනී යනවා. ඉතින් එතන ඒමක් නැහැ. අපිට එහෙම පේන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ පෙන්නනවා කල්ප 80000ක විශාල කාලයක සිර වෙනවා කියලා. ශක්ති ස්වභාවයක් බවට පත් වෙනවා. අපි සරලව මේ වචනේ කියනවා. ශක්තිය බවට පත් වෙනවා. ඔබ මේක ආත්ම දෘෂ්ටියෙන් දකින්න නිසා ඔබට මේක තේරෙන්නේ නැහැ. එකම ශක්ති ස්වභාවයක් බවට ලින්ක් වීමක් සිද්ධ වෙනවා. නමුත් බුදුන් වහන්සේ කියන්නේ නැවතත් සංඥා සකස් වුණොත් නැවතත් පහළ ලෝක වලට වැටෙනවා කියලා. එතන කෙනෙක්
පුජ්‍යලේ පණවනට වැඩිය විශාල කතාවක් මේ තුල තියෙනවා. ඉතින් මේක තමයි ඔබට වෙන්න යන්නේ. ඔබ මේ පැත්තේ එහෙමනම් යන්නේ. අරූප ධානවල. ඉතින් ඔබට නිවන් මඟ අවබෝධයක් නැතිකමටයි ඔබ මේ දේ ප්‍රකාශ කරන්නේ. ඉතින් නිවැරදිව දකින්න මෙතන නාම රූප පරිච්ඡේදයක් තියෙනවා. බාහිර තොරාග්‍රේ කියන්නේ රූපයන්තේ. ඒක සිතට ප්‍රකට වෙන තැන ප්‍රතිභා නිමිත තියෙන තැන නාමයන්තේ. හැබැයි සතර ඉරියව්වෙම ඔබ මේ දැකිය යුතු වෙනවා. මේක පරයන්කේ විතරක් වෙන දෙයක් නෙමෙයි. ඔබ ඊට පස්සේ සෑම තැනකටම මේක දකින්න පුහුණු වෙන්න ඕන. ඊට පස්සේ ඔබ හැම මොහොතෙදිම සතර ඉරියව්වෙදිම මේ නාම රූප පරිච්ඡේදය. අතර මේ නාම රූප පරිච්ඡේද ඥානෙ තියෙන කෙනා කියන්නේ දර්ශන සමාපත්තිය තියෙන කෙනා. ඉතින් බුදුන් වහන්සේ මේ ආනාපාන භාවනාව තුළ මේ රූපේ දැක්කා. නාමය දැක්කා. නාම රූප හඳුනගෙන මේ නාම රූපේම තමයි මේ සතර ඉරියව්වෙම කියන එක තමයි බුදුන් වහන්සේ සස්සතියේදී ඔබට පේනවා. ඔය සක්මන් භාවනාව කරනකොට මේ ධර්මයේ මෙනෙහි කර පටිච්චසමුප්පාදේ මෙනෙහි කරා කියන්නේ. ඒතර ඔබට පේනවා පටිච්චසමුපාදයේ ඒ දෙපැත්තට අනුලෝමෝ පතිලෝමෝ මෙනෙහි කරා කියන කොටත් පේනවා බුදුන් වහන්සේ පටිච්චසමුපාදයේ මෙනෙහි කරා කියනකොටම දැනෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියන මෙන්න මෙතනින් නිවන් මඟ හොයාගන්න. මෙතන සලායතන නිරෝධයක් බුදුන් වහන්සේ කරන්නේ. එහෙනම් මෙතන ඔබ නිවන් මඟ කියලා සංඥාව නොදැනෙන තැනට ගිහිල්ලා පාවෙන්නයි හදන්නේ. ඒකයි මේකයි දෙකක්. සංඥාව සුකුම වෙනවා මේ විදර්ශනා ඥානය තුළ මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන. ඒකමයි බුදුන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වඩනවා කියන්නේ. එතන සංඥාව සුකුම වෙනවා. හැබැයි ඒක එතනින් විතරයි කෙනා ස්වභාවයට දිය වෙලා යන්නේ. කෙනා නැති වෙන්නේ. ඒ කියන්නේ කෙනා බාහිර තියෙනවා කියන එකම ඒකමයි කෙනා කියන එක දකින්නේ. දැන් බාහිර ඔබ පොත දකිනවා. පොතමයි තමන් කියන එක දකින්නේ. එහෙමනම් පොතයි තමන් කියලා දෙදෙනෙක් වෙන් කරන්න බැරි වෙනවා. එතකොට මෙතන ස්පාක් එකක්, එහෙම නැත්නම් ස්පර්ශයක්, එහෙම නැත්නම් දැනීමක්. දැනීමක් පමණක් වෙනවා. එතනින් තමයි මේ සත්‍ය අවබෝධය කරා යන්නේ. ඒ තුල සංඥාව සුකුම වෙන්නේ. ඒ තුලයි කෙනා දිය වෙලා යන්නේ. ඒ තුලයි නිවන් මඟ තියෙන්නේ. ඒක ඔබ කරන්න ඕනි හතරවෙනි ධ්‍යාන මට්ටමේ හිත විසිරෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා නම් පහසුයි. එහෙම නැත්නම් එතන අපහසුවක් දැනෙනවා. එතන පාවෙනවා වැඩි. ඊට මේ පෙර හැම අවස්ථාවකදම බුදුන් වහන්සේ පෙන්නනවා ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර් ධ්‍යාන කියන ඒ අවස්ථා තුනෙන් ඕනම තැනකින් නිවන් දකින්න පුළුවන් බව බුදුන් වහන්සේ ධර්මයේ තුල සඳහන් කරනවා. ඔබට ඒක දකින්න ලැබෙනවා. මෙතන යාවතා සංඥා ආයත සංඥා ඒක මේක කියනවා නම් අනුපුබ්බාපි සංඥා නිරෝධ සමාපත්තිය කියන එක බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ සංඥා අபிසංකරණ නිරෝධයට යන තැන එතනින් යම්තාක් සංඥා පවතිනවා නම් ඒ තුලින් පුළුවන් සංඥා අරහත්ත්වයටපත් වෙන්න කියන එක බුදුන් වහන්සේ දේශනා කරන්නේ යාවතා සංඥා සමාපatti තාවතා අඤ්ඤා පටිවේදෝ කියන එකෙන් ඒ වචන තුල බුදුන් වහන්සේ පෙන්න ඔබටත් හොඳින් බලන්න පුළුවන් මේ විමර්ශනය කළා. යාවතා සංඥා සමාපatti තාවතා අඤ්ඤා පටිවේදෝ කියනකොට ඒ ඕනම සමාපත්තියක් තුළින් මේ නිවන් මඟ විවර කරගන්න පුළුවන් බව බුදුන් වහන්සේ පෙන්නනවා. යාවතා සංඥා අපි නැවතත් කියනවා යාවතා සංඥා සමාපatti තාවතා අඤ්ඤා පටිවේදෝ කියලා බුදුන් වහන්සේ ධර්මයේ තුළ සඳහන් කරනවා. ඔබ හොයාගන්න ඔබ නැත්තම් හමු වේවි මේ සූත්‍රවල තියෙනවා අනුපුබ්බාපි සංඥා නිරෝධ සමාපatti කියන කොටත් තේරෙනවා. අනුපුබ්බාපි සංඥා නිරෝධ සම්පජාන සමාපatti කියන කොටත් අපිට පේනවා මේ යාවතා සංඥා සමාපatti තාවතා අඤ්ඤා පටිවේදෝ කියන කොටත් පේනවා. මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ පළවෙනි ධ්‍යානෙත් දෙවෙනි ධ්‍යානෙත් ඕනම සමාපත්තියක් තුළ මේතන සමාපatti කියනකොට මේක ධ්‍යාන කියලා පෙන්නන්නේ නැහැනේ. ඒ කියන්නේ හුස්ම ඒකාග්‍ර කරන හුස්ම විසිරෙන්නේ නැති මනසට සමතේ තියෙනවා නම් සමාධිමත් සිතට
ප්‍රථම ධානය වේවා, ද්විතීක ධානය වේවා, තෘතීක ධානය වේවා, චාතුර්ථ ධානය වේවා නිවන් මඟ විවර කර ගැනීමේ හැකියාව තියෙනවා. යාවතා සංඥා සමාපatti තාවතා අඤ්ඤා පටිවේදෝ කියන ඒ වගන්තිය තුළ බුදුන් වහන්සේ ධර්මයේ තුල මනාකොට පෙන්වන ওই ස්ථානේ. දැන් ඔබට ගැටලුවක් දැන් ඇති වෙන විදිහක් නැහැ. එහෙමනම් බුදුන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දැකීමෙන් නම් නිවන් දැක්කේ. බුදුන් වහන්සේ දැකලා තියෙන්නේ ඇත්තටම බුදුන් වහන්සේ ධර්මයේ තුල ත්‍රිවිද්‍යා පහළ වීම පෙන්වනවා නම් බුදුන් වහන්සේ ඥාන අවදි වීම පෙන්වනවා නම් පුබ්බේනවාසානුසු ඥානයි කියලා ඔබ ගැට ගැසුවට මේ ආත්මේ පෙර ආත්මේ ගිය ආත්මේ මතු ආත්මේ කියලා. එහෙම එකක් නෙමෙයි. බුදුන් වහන්සේ මේ චතුප්පත් ඥානය එක්ෂණික සිත මේ මොහොතේන අරමුණ ඒ මොහොතේම සත්‍ය දැකලා ඒ මොහොතේ මේ අරමුණේ සත්‍ය දකින ආකාරයයි ඒ සත්‍ය දකින ආකාරයේ ඒ මේ මොහොතේන අරමුණේ මිදීමම ඒ කියන්නේ එක්ෂණික සිතක ඒන අපි කියන සාමාන්‍ය කියන විදිහට එක්ෂණික සිතක උදේවැය දකිනවා මේ දස ඥාන අවදි වීම උද්‍යව්‍ය ඥානයේ අවදි වීම ඇතිවීම නැතිවීම සමුදය අත්ගමයේ දැකීම ඉති සමුදයන් ඉති අත්ගමයන් කියනකොට ඉති රූපං සමුදයෝ ඉති රූපං අත්ගමෝ කියනකොට මේ ඔබට ධර්මයේ තුල දකින්න ලැබෙන වචන මේ චතුප්පත් ඥානය කියන්නේ චුති උප්පත්ති ඥානය කියන්නේ මේ සිතට එන අරමුණ මේ ක්ෂණික සිත ඇති වෙන හැටි නැති වෙන හැටි දැකින එක. එතකොට මේ සිත අපි කිව්ව එකයි පෙර සංඥාවෙන් නව සංඥා ඇති වෙලා තියෙන කියලා. එතකොට මේ සංඥාව පෙර සංඥා නව සංඥා මේ දැන් මේ මොහොතේ අපිට අරමුණක් එක පොත කියලා කියවෙන්නේ කොහමද? ඊට කලින් එක සංඥාවක්. පෙර සංඥාවක්. අපිට මේ අතීත සංඥා මේ මෙතන මේ සංඥා හැදෙන්න හේතු වෙලා තියෙන බව. එයා දකින්න නුවණින්. මේ නිවන් මාර්ග යන යෝගාචරය දකින්නවා ඒක දකින්න ඕනි. සුතුපා ඥානෙ තියෙන්න ඕනි. ඒ දකින්න අන්නේ ඥානෙ තුල මේ එන හැම සිත් පරම්පරාවක්ම එහෙනම් එන්නේ අතීත සංඥාවකින්. මේක දකින්නවා. ඒකයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ මේ සිත් පරම්පරාව අනාගතේ එන සිත් පරම්පරාවත් එහෙනම් අතීත වෙනවා මේ මොහොතේ වර්තමාන සිත විතරයි අපිට තියෙන්නේ. ඔබ බලන්න ඔබට දැන් අරමුණක් එනවා නම් ඒ අරමුණ අතීත සංඥාවක් නම් ඒ දැන් ඔබ දැන් අපි තුමු මේ මොහොතේ පොත දකින්න හිත. ඊගාවට අපි බිත්තිය දකින්න සිත තාම ඇවිල්ලා නැහැ. හැබැයි බිත්තිය දකින්න සිතට අපි ඊගාවට එන සිතට අනාගත සිතට ගියත් මොකද වෙන්නේ? බිත්තිය කියන්නේ අතීත සංඥාවක්. ඒකත් අතීත සංඥාවක් නම් දැන් මේ මොහොතේ තියෙන සිතත් අතීත සංඥාවක් නම් අතීතං නාත්ව ගම්මීය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්ම තතතර විපස්සති කියනකොට අතීත සිතුවිලි ගිහිල්ලා ඉවරයි. අනාගත සිත තාම ඇවිල්ලා නැහැ. බද්ධේක රත්න කියන තැනට මේ එන්නේ. සිතින් මිදෙන තැන මේ පෙන්වන්න මේ එන්නේ. එතකොට අතීත සිත තාම අතීත ගිහිල්ලා ඉවරයි. ඒක දැන් මේ මොහොතේ වර්තමාන සිතක්. ඔබ අතීතය ගැන හිතුවත් ඒක වර්තමාන සිතක් නේ. ඔබ අනාගතය ගැන හිතුවත් ඒක වර්තමාන සිතක් නේ. එහෙනම් මේ වර්තමානයේ විතරයිනේ ඔබට තියෙන්නේ. හැබැයි ඒකත් අතීත සංඥාවක්. ඒකයි මේක අපි හැම විදිහෙම පෙන්නවා වචන ගොඩාක් පාවිච්චි කරා. අපි කිව්වා මේක මලවුන්ගේ ලෝකයේ අතීතයේ ජීවත් වෙන්නේ එක එක විදිහට කිව්වා. නමුත් මේක චතුපාද ඥානයේ තුලත් අර සිත් පරම්පරාවම දකින පුබ්බේ නිවාසානුස්සති ඥානයේ තුලත් මේ සත්‍ය දකිනවා නම් මේ ඥානෙටයි මේ හසුවන්නේ. මේක සිතුවිලි නෙමෙයි. ඔබ දැන් මේක දැනුමට දැනගත්තොත් ඒ දැනගතට කමන්නේ නැහැ. ඒකට හේතුව මේ දර්ශනේ දැනගන්න ඕනේ. මේ ධර්මයේ දැනගන්න ඕනේ. එතකොට තමයි ඔබට මේ ධර්මයේ මේ මොකද්ද වෙන්නේ කියන එක දන්නේ. එතකොට ඔබ දන්නවා මේ සත්‍ය ධර්මයේ දකින්න ඕනේ. ධර්මයේ කියලා තව එක එක දේවල් දැක්කට වැඩක් නැහැනේ. මේක අකාලික ධර්මයක් නම් ඒක තුන් කාලට අයිති නෑ. මේක අතීත මේ අනාගත මේට එහෙම මේ මරණින් මත් එකකට දාලා මේ එහෙම නැත්තම් මේ ඉපදෙන කලින් එහෙකට දාලා අතීතයකට දාලා මේ තුන් කාලයක් හදාගත්තොත් මොකද වෙන්නේ? ධර්මයේ වැහෙනවා. එහෙනම් ඔබ පච්චුප්පන්න ධර්මයකට එන්න ඕනි. අකාලික ධර්මයකට එන්න ඕනි. සාන්දිටික ධර්මයකට එන්න ඕනි. එන සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයික ධර්මයකට මේ මොහොතේ දකින්න පුළුවන් ඕනම කෙනෙකුට දකින්න ධර්මයකට එන්න ඕනි. ඒක වෙන්නේ එක්ෂණික සිතක මේ මොහොතේන අරමුණේ සත්‍ය දැකීම තුලින් පමණමයි. අපි නැවත නැවතත් කියනවා. මේ නිවන් මඟ අති විශිෂ්ටයි. මේ නිවන් මඟ නිර්වදී මේ නිවන් මඟ යම් කිසි කුතුහලයක් සැකයක් තියෙනවා අපි කියනවා තව හොඳින් බලන්න. ගවේෂණය කරන්න. විමර්ශනය කරන්න. ඔබ නිවන් දැකලා නම් ඔබේ නිවන් දැක ප්‍රතිපදාව ලෝකෙට හෙළි කරන්න. ඒක හැමෝටම වටිනවා. එහෙම නැත්නම් අපි ඒ අවබෝධයටපත් වුණා නම් අපි ඒපත් වුණු ආකාරයේ
ඔබට සැක සංකාවක් තියෙනවා නම් අපි ඒ ආකාරය පැහැදිලි කරනවා. ඔබ යම් කිසි විදිහකට මේ මාර්ගයේ ප්‍රවේශ වෙලා යමක් අවබෝධ කළා නම් ඔබගේ ආකාරය පැහැදිලි කරන්න. ඒක සමාජයට ඕනි. ඒක අපි කරන ආයාචනයක්. ඉල්ලීමක්. ඔබ නිකම්ම මේ මම රහත් කියන්න එපා. නිකන් අර ගෙම්බ බක බක ගන්නවා වගේ. ඔබගේ ප්‍රතිපදාව එලි කරන්න. ඔබ ආපු බුදුන් වහන්සේ කලේ කුමක්ද? බුදුන් වහන්සේ ආපු මාර්ගය කිව්වේ නැද්ද? බුදුන් වහන්සේ ඒ අරහත්ත්වයට පත් වුණු ආකාරය පැහැදිලි කරේ නැද්ද? එයයි යුතුයකම. එයයි ආර්යයන් වහන්සේලාගේ යුතුයකම වගකීම. ආර්යයන් වහන්සේලාට සිතුවිලි නැහැ. මේ ඒවා ඔය නාම රූප ඇතුලේ ඉන්න අයට අන්තවල ඉන්න අයට සිතුවිලි තියෙන. ආර්යයන් වහන්සේලා කියන්නේ පුජ්‍යලෝ නෙමෙයි. එහෙනම් ඔබ ආර්යයන් වහන්සේ නමක් නේ. එහෙනම් ඔබ මාර්ගයට ඇවිල්ලා දැන් ඔබ කියනවනේ ඔබ රහත් වෙලා කියලා. ඔබගේ කෝ ප්‍රතිපදාව කෝ බාපු මාර්ගේ එලි කරන්නේ නම් නැත්තම් ඔබ ලැජ්ජ වෙයි ඔබට. ඔබගේ උපසම්පදාවත් ගිලිහිලා යයි. ඇයි? නැති රහත් බවක් දේශනා කිරීම තුළ තමන්ගේ උපසම්පදාවත් අහිමි වෙනවා. ඔය භික්ෂුත්වයට අහිමි වෙනවා. ඒක බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. ඉතින් එතනට ඔබ යනවද? එහෙම නැත්නම් ඔබ ඒ කියන එකේ මුසාවක් කියලා බාර ගන්නවද? එහෙම නැත්නම් ඔබගේ ආපු ප්‍රතිපදාව මාර්ගය එලි කරනවද ලෝකෙට? ඔබම බලන්න. මේ අරහත්ත්වයේ ප්‍රකාශ කිරීම ඔබ හිතන තරම් පහසු නෑ. ඒකට හේතුව පටිනිස්සග්ගානුපස්සනාවයි ආසවක්ඛ්‍යා ඥානයයි. යමෙකුට කියන්න පුළුවන් නෑ ඒක මටයි සාන්දිටික් කියලා. ඔබ කිව්වට ඔබගේ හැසිරීම, ඔබගේ ධර්මයේ තියෙන ඔබගේ අවබෝධය, ඔබගේ ධර්මයේ ඔබ දේශනා කරන ධර්මයේ තුල එහෙනම් ඔබ දේශනා කරන බුදුන් වහන්සේ දේශනා කළා වගේම ඔබ නිවැරදිව ධර්මයේ හෙළි කළ යුතු වෙනවා. එවන්නක් සිදුවන්නේ නැත්නම් ඔබගේ ඉරියව් කෙලෙක් සහිත නම් කතා කරන දෙයක් ඉතුරු වෙලා නැහැ. ලැජ්ජාවටපත් වීම පමණයි ඔය තුලින් සිදුවන්නේ. ඒකයි කිව්වේ පක්ෂීන් නැති රටේ කපුටත් පක්ෂියෙක් කියනවා වගේ මම රහත් කියත හැකි. බුදුන් වහන්සේ බිහිවන්න කලින් මේ සැබෑ බුද්ධත්වයට හෙළි වෙන්න කලින් මම බුදුන් කියපු අය ඒ බුදු සමය තුලත් ඉඳලා තියෙනවා. නමුත් සැබෑම බුදුවරයෙක් ලෝකෙට පරම සත්‍ය හෙළි කරාම අර සේරම මැකිලා යනවා. ඒකට හේතුව මොකද්ද? මේ තමයි පරම සත්‍ය කියලා හැමෝටම වැටහෙනවා. ඒ වගේ ඔබ රහත් භාවයටපත් වුණා නම් ඒ පත් වුණු මාර්ගයත් විද්‍යාව සියල්ල එලි කරොත් ඒක වැටහෙනවා. ඒ වගේම ඔබ තුලින් එය දැකිය යුතු වෙනවා. අර පොඩි වයස කෙනෙක් රහත් භාවයටපත් වෙලා වතුර වල උඩින් පැනලා යනවා පොඩි ළමයි. ඒතර වතුර වලේ බහැලා යනවා. ඒ පොඩි ළමයාගේ වයසේ ක්‍රියාවලිය පොඩි ළමයා කරනවා. ඒ රහත් භාවයටපත් උනත් එතන ප්‍රභාස්වර සිතත් ක්‍රියාවලියක් තියෙනවා. ඒක සිද්ධ වෙනවා. නමුත් ලොකු කෙනෙක් රහත් වෙලා වතුර බැලේ බහැලා යනවා. එයා රහත් වෙලා නැහැ. ලොකු කෙනෙක් රහත් වෙලා මොටෝ බයික් උඩ නැගලා යනවා නම් එයාත් රහත් වෙලා නැහැ. අපිට කියන්න හේතු තියෙනවා. ලොකු කෙනෙක් රහත් වෙලා කියනවා නම් නෑ මේ රහතන් වහන්සේලා ඒ කාලෙත් මෙහෙමයි කියලා. මම මේ ඕන දෙයක් කරනවා මටත් කරන්න පුළුවන් කියලා. ඒ පිරිහීමක්. පැහැදිලිවම පිරිහීමක්. ධර්මයේ තුල අපිට එවැනි දෙයක් පේන්නේ නැහැ. මේ ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ කියන්නේ ඔබ හිතනවා වගේ සෙල්ලමක් නෙමෙයි. මේ අතුලාන්තේම පුජ්‍යලභාවයේ ගිලිහීමක් තියෙනවා. ඒතර පුජ්‍යලේක් හොයන හම්බෙන්නේ නැහැ. ඒ අවබෝධයටපත් වීම කියන්නේ විශාල සම්දිස්ථානයක්. දැනුම කියන්නේ වෙනම දෙයක්. ඒක ලෞකිකයි සිතුවිල්ලක්. නමුත් ලෝකෝත්තර භූමිය තුල ඵලයටපත් වීම කියන්නේ විශාල කටයුත්තක්. ඒ පුජ්‍යලයා හිමි වීම. සබාධම් බවටපත් වීම. ඒ තුල ඒ හික්මීම, ඒ ඇතිවන සාන්ත සෝය ඔබ අභියෝගයට ලක් කරන්න එපා. බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා. ඒ සිදු වෙනවාමයි. එවැනි අය රහතන් වහන්සේ නමක් මහා හික්මීමක් තියෙනවා. මහා සංයමයක් තියෙනවා. භාෂාව, කතනේ හැම දෙයකම සම්මා වාචා බවට පත් වෙනවා. සම්මා ආජීව බවට පත් වෙනවා. සම්මා කම්මන්ත බවට පත් වෙනවා. සම්මා වායාම සියල්ලම ඔය එකම තියෙනවා. සම්මා සති, සම්මා සමාධි. ඒ ආපු මාවතේ අවසාන මොහොතේ යන ගමන ඒක තුලයි සිදුවන්නේ. ඔගතන සූත්‍රය බැලුවත් තේරෙනවා. දඟලුවොත් ගිලෙනවා. නිරව සිටියත් ගිලෙනවා. හැබැයි පුදුම සාන්ත සෝයක කල්ගත වීමක් මේ තුල පේනවා. මේ රහතන් වහන්සේලා කිසිම කෙනෙක්ගේ රහත් භාවයට පත් වුණාට පස්සේ
අපි දකින්නේ විකෘති ස්වභාව බුදු සමය තුල දකින්නෙත් නැහැ. පසු කාලීනව බිහි වුණු රහතන් වහන්සේලාගේ දකින්නෙත් නැහැ. අද නූතනයේ පහළ වුණත් අපිට එහෙම දකින්න කියාව ලැබෙන්නේ නැහැ. ඒ සාන්ත සෝයක පවතිනවා. ඉතින් විකෘති මනසවල් ඉදිරිපත් කරන රාත්භාවයේ ප්‍රකාශ කරනවා නම් ඒ පිරිහීමට හේතුවයි. ඒක ඔබත් බෞද්ධ සමාජයේ පිරිහීමටත් විශාල හානියක් සිදු වෙනවා. ඒක අකටයුත්තක්. ඔබ මාර්ගයේ යම්කිසි අවබෝධයක් සහිතව දියුණුවක් ලැබමින් සිටිනවා නම් නිවැරදි කරගන්න. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඒ මග නොමග පටලවා ගැනීම කියන කාරණේ එහෙම නැත්නම් පටිසංකානු ඥාන දර්ශන තේන එක ඒ පටිසංකානු ඥානය ඔබට තියෙනවා නම් ඔබගේ වැරදුණු තැන සකස් කර ගැනීමට ඔබ නියතමානී වන්න. ගැටීමට එන්න එපා. තර්ක වලට එන්නත් එපා. මේක අතක්කවචර ධර්මයක්. මේක සාන්දිටික ධර්මයක්. අවබෝධයට කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ. මේ අවබෝධය තුලයි ඔබට පණිවිඩය දෙන්නේ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි නැවත නැවතත් කියනවා මහා සාන්ත හැසිරීමකුත් මහා සාන්ත බවකුත් මේ තුල මේ රහත් භාවය තුල සිදු වෙනවා. ඒක අපි නැවත නැවතත් කියනවා. ඒක ඊටාම විශිෂ්ට ස්වභාවයේ දැකීම මහා සිත් පින අතරම දකින්න ඕනම කෙනෙක්ට දකින්න ඒ ආකර්ෂණීය ඒ කියන්නේ ඕනම කෙනෙක් දකින්න කැමති දසුණක් ඒක රහතන් වහන්සේ කියන්නේ. ඒක මේ වාචාලකමට දොඩවලා කෙලසන්න එපා. ඒක අපි ඔබට බොහොම මේ ආර්ය භූමියේ ආර්යයන් වහන්සේලාගේ යුතුයකම විදියට පණිවිඩය දෙනවා. සමාජයට ඇස්සරෙන්නට ඒ පණිවිඩය දෙනවා. ඒ රහත් භාවය නම් නෙමෙයි කවුරුන් හෝ දැන් අද නූතනයේ වෙනකොට මේ යුගයේ වෙනකොට රහත් භාවය ප්‍රකාශ කරලා තියෙන අය සැබෑම අපි කිව්වා ඒ අතරින් සැබෑම රහතන් වහන්සේ නම බිහි වෙනවා. හැබැයි ඒ රහතන් වහන්සේ නම බිහිවන යුගයේ වන විට රහත් නොවුණු අයත් මම රහත් කියන එකක් තියෙනවා. ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේ අතරින් ඔබ හෙට දවස තුල දකින්න ලැබේ ඔබට සැබෑම රහතන් වහන්සේලා බිහි වෙනවාමයි. ඒකට මේ දේශනේ පවා මහා විශාල කටයුත්තක් දායක වීමක් සිදු කරනවා. ඒ සත්‍ය හෙළි කිරීමට. ඉතින් මෙතනදී අපි ඔබට ඉදිරිපත් කරේ ආනාපාන භාවනාව තුළ සංඥා සුකුමත්වයේ කරා යන ගමන. ඒ සංඥාව තුළ යන්නේ අරූප ධානයට නම් එතන නිවන් මඟ නැති බව. නමුත් බුදුන් වහන්සේ පෙන්නනවා විමෝචන චිත්තම් මේ හුස්ම නොදැනෙන ස්වභාවය තුළ එතන පෙන්නන්නේ නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ මේ බාහිර අන්තෙත් නාමයේ අන්තෙත් ඒ කියන්නේ සිත ඇතුළට හුස්ම දැනෙන ආස්වාස ප්‍රස්වාස නොදැනෙන තැන බාහිරනුත් මිදුණු තැන නාම රූප පරිච්ඡේදයට ගිය තැන විමෝචන චිත්තං කියන තැන ඒක වෙනස්ම දැක්මක් මේ තුල තියෙනවා. ඒ තුල මේ විමෝචන චිත්තං කියන තැන ඒ මිදෙන තැන ඔබ කියන ආරාර කාලාම උද්දකරාමපුත්‍ර ගිය ගමන නෙමෙයි අරූප ධාන නෙමෙයි. ඒ තුල තියෙනවා අනිච්චානුපස්සී අස්සසිස්සාම් සික්කති අනිස්සානුපස්සී පස්සසිස්සාම් සික්කති විරාගානුපස්සී අස්සසිස්සාම් සික්කති විරාගානුපස්සී පස්සසිස්සාම් සික්කති. ඒ නොඇලීම විරාගයේ ඒ මිදීම ඒ අනිච්චානුපස්සනාව ඒ නිරෝධානුපස්සනාවට යන්න හේතු වෙනවා. නිරෝධානුපස්සී අස්සසිස්සාම් සික්කති නිරෝධානුපස්සී පස්සසිස්සාම් සික්කති. ඒකට පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාම් සික්කති නිරෝධයට යනවා. ඒ තුල ඒ සාන්දිටිකයි Tamanටම ඒක ඥානෙට හසු වෙන තැන තමයි පටිනිස්සග්ගානුපස්සී. මේ ආසවක්ඛ්‍යා ඥානය තුලයි මේ සිදුවන්නේ. මේ ආසවක්ඛ්‍යා ඥානේ ත්‍රිවිද්‍යා පහළ වෙනකන් විමෝචන චිත්තං කියන තැනින් යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ හුස්ම නොදැනෙන තැනත් ත්‍රිවිද්‍යා පහළ වීමක් තියෙන්න ඕනේ. පටිච්ච සමුප්පාද විහරණ මෙනෙහිවීමක් තියෙන්න ඕනේ. එතකොට චතුප්පාද ඥානෙ සකස් වෙන්න ඕනේ. පුබ්බේනුවාසානුස්සති ඥානෙ තියෙන්න ඕනේ. ආසවක්ඛ්‍යා ඥානෙන් තමයි මේ සියල්ල ප්‍රත්‍යක්ෂතාවයට එන්නේ. පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාම් සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාම් සික්කති කියන මෙන්න මේ නිවන සාක්ෂාත් වෙනේම. එතකොට 12 වෙනි අධීරක් පෙන්වයි විමෝචන චිත්තං. එතකොට 13 වෙනි අධීර අනිච්චානුපස්සී 14 වෙනි අධීර විරාගානුපස්සී අස්සසිස්සාම් පස්සසිස්සාම් සාමාන්‍ය හුස්ම පේනන තැන නිරෝධානුපස්සී 15 වෙනි අධීර 16 වෙනි අධීර පටිනිස්සග්ගානුපස්සී. නැවතත් විමෝචන චිත්තං කියන්නේ 12 වෙනි අධීර 13 වෙනි අධීර අනිච්චානුපස්සී 14 වෙනි අධීර විරාගානුපස්සී 15 වෙනි අධීර නිරෝධානුපස්සී 16 වෙනි අධීර පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාම් සික්කති පස්සසිස්සාම් සික්කති ආස්වාස ප්‍රස්වාස
හුස්ම ඒකාග්‍ර කරගෙන යන ගමනක් නිසායි ඒ වචන ටික තියෙන්නේ. නමුත් මෙතනදී බුදුන් වහන්සේම පෙන්නන ධර්මයත් එක්ක ඔබ ගලපන්න පටිච්ච සමුප්පාද මෙනෙහි වීමක් තියෙනවා. ඒ වගේම ඒ අවබෝධය තියෙනවා. දර්ශන අවබෝධය කියන්නේ එතනයි. ඒ වගේමයි පුබේනුවාසානුස්සති ඥානෙ සිත් පරම්පරාව එන සිත් එන අරමුණ. ඒ කියන්නේ මේ එකම සංඥාවත් අරමුණක් තමයි සකස් වෙවි එන්නේ. එකම සංඥාවක් වුණාට ඒකත් අරමුණක්. ඒ තුල දකින්න ධර්මයේ. ඉතින් එතනම දකින්න ඒ තුලම චුතු උප්පත්ති ඥානෙ ඒ තුලම මේක දකින්න දැන් ඔබ දැන් එකම සංඥාවක ඉන්නවා කියන්නේ හිත විසිරෙන්නේ නැහනේ. දැන් එතකොට ඔබට පහසුයිනේ. ඔබ යම්කිසි අරමුණක් හිතට ගත්තොත් ඒක මෙනෙහි කරන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලිද? ඒ කියන්නේ ඔබ පටිච්ච සමුපාද මෙනෙහි කරන්න ගත්තොත් හොඳට මෙනෙහි කරන්න පුළුවන්. ඒක විදර්ශනාව හැබැයි. ඒකයි කියන්නේ සමතේ තුළ හිත විසිරෙන්නේ නැහනේ. හරි පළවෙනි ධානය කියමු. ඒකෙත් හිත විසිරෙන්නේ නැහනේ. ඒක දෙවෙනි ධානය කියමු. එතනත් විසිරෙන්න ඊට වැඩිය හොඳට විසිරෙන්නේ නැතුව එතන තියෙන සමාධිය. ඒක තුන්වෙනි ධානය කියමු. ඊටත් වැඩිය දැන් ලෞකික ධානය ගැන කියන්නේ ඒවයින් පුළුවන් සමතේ කියන්නේ ඒක. හතරවෙනි ධානය කියන්නේ හොඳම තැන. ඇයි පොඩ්ඩක්වත් හිත විසිරෙන්නේ නැති ඉඳලා. නමුත් බුදුන් වහන්සේ කියන්නේ මේ ඕනම ධ්‍යාන මට්ටමකින් යාවතා බුදුන් වහන්සේ වචනේම පෙන්නනවා යාවතා සංඥා සමාපatti තාවතා අඤ්ඤා පටිවේදෝ කියනකොට ඕනම සමාපත්තියක ඉඳලා ඒ සංඥා සමාපatti කියන්නේ ඒ සමත සමාධිය ඕනම සමාපත්තියක පුළුවන් මේ විදර්ශනා මෙනෙහි කරන්න කියන එක. පටිච්ච සමුපාද මෙනෙහි වීමක් මෙතන නැත්තම් යාට නිවන් මාර්ගක් නැහැ. බුද්ධ දර්ශනයේ තියෙන හරහායි. ඒ හරහායි තියෙන ඉදප්පච්චතාවය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස උප්පජ්ජා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන දකින්න ඕනි. සිතට එන අරමුණු ඒ කෙලෙස් හැදෙන හැටි ඒ කෙලෙස් ස්වභාවය ඒව නිරෝධ වෙන හැටි දකින්න ඕනි. එහෙනම් යාට පුබ්බේනවාසු ඥානෙ සකස් වෙන්න ඕනි. ඒක දකින්න ඕනි. ඒක විදර්ශනා කරන්න ඕනි. එහෙනම් යාට චතුප්පඥ ඥානෙ සකස් වෙන්න ඕනි. එහෙනම් ඒ තුල ආසවක්ඛ්‍යා ඥානෙ ආශ්‍රව කෙලෙස් වෙන දැනෙන්න ඕනි. අනං ඒ තුල යම් මොහොතක් දැනෙන්න ඕනි. අනිච්චානුපස්සේ විරාගානුපස්සේ නැත්නම් නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සේ කියන තැන. අනිච්චානුපස්සේ විරාගානුපස්සේ නිරෝධානුපස්සේ පටිනිස්සග්ගානුපස්සේ කියන නැවත සකස් නොවන ස්වභාවයටපත් උනා කියන ඒ සමන්තම සාන්දිටිකතාවයටපත් වෙන්න ඕනේ. ඒකයි ආසවක්ඛ්‍යා ඥානෙටයි මේක අසු වෙන්නේ. මේ සියල්ල අසු වෙන්නේ විමෝචයන් චිත්තං කියන තැනින් පස්සේ ඥානෙටයි. ඥාන අවදි වීම සිද්ධ වීමයි ඒ තුල සිද්ධ වෙන්නේ. හුස්ම නොදැනෙන තැනෙත් එක්කලා මේ ධර්මය අවබෝධය තියෙන කෙනාටයි ඥාන අවදි වීම සිද්ධ වෙන්නේ. ඒ ඥානයන් අවදි වෙනවා කොහොමද හුස්ම සිහිය ඒකාග්‍රතාව කරගෙන යනකොට ඒ සිහියත් එක්කම ඥාන අවදි වෙනවා. ඒ තුල මේ විදර්ශනා ඥානේ සකස් කරගෙන විදසුන් නුවණින් ඕනේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න. දැන් ඔබට පැහැදිලි. සමත විපස්සන යුගන්ධන් විදිහට තමයි කොහොමත් නිවන් දකින්නේ. ඒක අපි කිව්වේ එහෙනම් ආලාර කාලාම උද්දකරාම පුත්‍ර නිවන් දකින්න ඕනේ නෑනේ. එහෙනම් බුදුන් වහන්සේ ඒ පස්වක තවුසන්ගෙන් ආලාර කාලාම අරූප ධානවල හිටපු අයගෙනුත් ඇයි අයින්ට උනේ? ඒකේ දුක තිබුණා. ඒකේ කෙනා ඉන්නවා. කෙනා මිදිලා නැහැ. කෙනා දුක් විඳිනවා. එහෙනම් කෙනාගෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ කෙනා නැති වෙන්නේ විදර්ශනා ඥානය තුලිනුයි. ඒකයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ විදර්ශනා භාවනාව. ඒක තිබුණේ නෑ ඒ වෙනකොට බුදු සමය තුල. ඒකේ විශේෂයෙන්ම වැදගත් තැන තමයි ආසවක්ඛ්‍යා ඥානෙ. ආශ්‍රව කෙලෙස් වීගෙන යන එකයි බුදුන් වහන්සේ ඇත්තටම අරමුණු කරන්නේ. බුදුන් වහන්සේ දිගටම බලලා තියෙන්නේ අපිට පේනවා මේ බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබපු මාර්ගය තුල ගමන් කරනකොට බුදුන් වහන්සේ හොඳින් ඉවල්ලාගෙන ගිහින් තේන ආශ්‍රව කෙලෙස් වෙන්නේ කොහොමද කියන එක. ආශ්‍රව කෙලෙස් වීගෙන අනේක දැක්කනම් බුදුන් වහන්සේ දැක්ක මෙතනින් නිවන් දකින්නවා කියලා. අන්න බුදුන් වහන්සේ සියලු ආශ්‍රව කෙලෙස් කළා නිර්වාණයට පැමිණියා. මේ ටික ප්‍රකාශ කරනකොට මේ සියලු ධර්මයන් මේ විදිහට හොඳින් ගලපලා දෙනකොට ඔබට දැනෙන්න ඕනි. අධ්‍යක්ීම් නැතුව මේවා කතා කරන්න බෑ කාටවත්. ඔබත් එන්න ප්‍රායෝගික පැත්තට. ඔබත් අධ්‍යක්ීමක් වෙයි ඔබට. සියලු අධ්‍යක්ීම් ඔබගේ අධ්‍යක්ීම් වෙයි. ඔබ සාන්දිටිකව මේ මගයයි. ඔබ නිවන් දකි. අපි ආ මග අපි ලොවට හෙළි කරමු කිව්වේ ඒකයි. බුදුන් වහන්සේ ගිය මග බුදුන් වහන්සේ ලොවට හෙළි කරා. අපි ආ මග අප ඔබට හෙළි කරනවා කිව්වේ ඒකයි. ඒ මග යමෙක් එයි නම් නිවනින්ම සැනසීම ලබනවා කිව්වේ ඒකයි.
ඔබටත් මේ මගේ යෑමේ හැකියාවක් තියෙනවා. දැන් ඔබ මැරිලාද? නැහැ. මරණින් මත්තේ වෙන දෙයක් ඔබ දන්නවද? නැහැ. මේ මොහොතේ ඔබ මේ සත්‍ය අවබෝධ කිරීම තුළ මහා සාන්ත සුවයකට ඔබපත් වෙනවා. ඔබට කිසිදු දෙයකට කම්පණය වෙන්නේ ඔබේ සිත කම්පණය වෙන්නේ අකම්පිතයි. ඔබ මහා සාන්ත සුවයකටපත් වෙනවා. ඒක මේ අද නූතනයේ මේ රහත් වෙලයි කියන අය කියන විකෘතිය නෙමෙයි. මේක මහා සාන්ත සුවයක් තියෙනවා. ඒ ලෝතර සුවය ඔබට උරුමයි. එහෙමනම් ඔබ රහත් භාවයට ඒකාන්තයෙන්පත් වෙනවා. මේ මගේ එන්න ඔබට නිවැරදිම ඒ අරහත්ත්වයට මග මෙයයි කියන එක අපි කියනවා. අපේ හැම පැත්තෙම මේ විවිධාකාර විදිහට මේ සමාජය තුළ මේ කෙලෙස් නැසන මග විවිධාකාර විදිහට භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරනවා. නමුත් අපි මේ ගොඩාක් ඒවා අධ්‍යයනය කරලා තියෙනවා. ඔය රාගසිතක් ආවහම මීට කලින් ඒවා දේශනා කරලා තියෙනවා ඔබට. ද්වේෂසිතක් ආවහම දැන් ඔබ දැක්කනේ. දුක සත්‍ය මෙනෙහි කරන්න. ද්වේෂසිතක් ආවම ඒකට අනාත්ම සංඥාව වඩන්න. ඊට පස්සේ මෝහසිතක් ආවම ඒකට අනිත්‍ය සංඥාව වඩන්න. රාගසිතක් ඇති වුණාම මේකට රාග දේශ මොහ සිත් තමයි කොහොමත් ලෞකික භූමියේ ඔබ අප හැමෝටම එන්නේ. එහෙමනේ. එහෙනම් රාග දේශ මොහ සිත් නම් ලෞකික භූමියේ මේ කාමවචර භූමියේ සිත් පහළ වෙන්නේ. ඒවා රාග දේශ මොහ සිත්නේ. ඒකනේ සිත් 89 පෙන්නන්නේ කාම භූමියට. එහෙනම් රාග දේශ මොහ සිත් කියන්නේ එතනින් දැන් කෙනෙක් හිතනවා දැන් ධර්මයේ තුල තියෙනවා පොතේ රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කියලා. ඊට පස්සේ ධර්මයේ තුල පොතේම තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න කියලා. તો ඕක තමයි ඔය ගලපගෙන යන්නේ බොළඳ විදියට. දැන් රාගසිතක් ආවා දැන් දුකයි කියලා හිතන්න. දැන් ද්වේෂසිතක් ආවා දුක සංඥාව ගන්න. ද්වේෂසිතක් ආවා අනාත්ම සංඥාව ගන්න. දැන් මෝහසිතක් ආවා දැන් අනිත්‍ය සංඥාව වඩන්න. දැන් ඔබ නිවන් දකි කියලා අද ওই විදිහට දැන් මාර්ගේ කියාගෙන යනවනේ. අපි ඕක සෑහෙන කාලයක් අපිත් කරා. ඇත්තටම කියනවා නම් සෑහෙන කාලයක් වඩා මාස කිහිපයක් අපි ඕක බැලුවා හොඳට. මාස 6-7ක් එහෙම අපි බැලුවා අවුරුද්දක් විතර බැලුවා. උත් ඕක වෙන්නේ නැහැ. එතරම්යි. තදාංග ප්‍රහාණයක් තියෙනවා. ඒ වලටම එහෙම හිතෙනවා. මේක හරි වගේ කියලාත් හිතෙනවා. ඔබත් රැවටිලා ඇති සමහරට මේ ධර්මයේ අහන අය දැන් ඔබ එහෙම කරා නම් ඔබටත් ඒක දැන් මේ කියන එක දැනෙනවා ඇති. අපිත් ඒක කළා ඒක උනේ නැහැ කියලා. නමුත් ඒක තදාංග ප්‍රහාණයක් විතරයි යටපත් වෙනවා විතරයි. සමුච්ඡේද ප්‍රහාණයකට යන්නේ නැහැ. සමුච්ඡේද ප්‍රහාණයකට යන්නේ නම් මේ දර්ශන අවබෝධය තුලින් මේ නිවැරදි මඟ යා යුතුයමයි. අපි විවිධාකාර විදිහට අපි අධ්‍යයනය කරා. අපි කිව්වේ ඒකයි මේ නිවන් මඟ මේ විදිහට අපි එකපාරම ආවේ නැහැ. අපිත් වැරදිලා පොඩි ළමයි අර පුංචි ළමයා දන ගහන නැකිටින්න උත්සාහ කරන වැටි නැකිටින පුංචි දරුවෝ අන්න ඒ වගේ අපිත් මේ සමාජයේ තියෙන ඒ ඔබ දකින්න දකුණු පළාතේ විවිධාකාර විදිහට කියනවා. මේකේ ඉෂ්ට කරන්නේ මේ මොකද්ද මේකේ සප ඒකට දිග පරයයක් තියෙනවා හොඳත් නැහැ මේ කිව්වාම ඒ ප්‍රසිද්ධයි ඒක අය. එතකොට ඒක අපි ඒකට නරකක් කිව්වා වෙනවා. අපිට එහෙම කිසිම දෙයක් කියන අවශ්‍යතාවයක් නැහැ. අපි මේ නිවන් මඟ වර්ධින නිසා කියන්නේ ඔය සිතුවිල්ලේ ඉෂ්ට කරන්නේ නැහැ කියලා දුකයි කියලා හිතන එක ඒක දකින්න එක ඔබ ඉන්නේ බාහිරේ ඇත්ත වෙලා අපි නැවතත් කියන. කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියලා ඔබ හිතුවට ওই කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කීකේ හිතන එක ඔබ රූපේ ඇත්ත කරගෙනයි කරන්නේ. ඒක තවත් අපි දකිනවා ඉතින් ඒ විශාල පිරිසක් ওই විදිහට කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කිය මේ හිතනවා නිවන් දකි කිය. කවදාවත් නිවන් දකින්නේ නැති බව අපි කියනවා. හැබැයි එතනක් තියෙන තදාංග ප්‍රහාණයක් නිකන් අර මත්තුණා වගේ යටපත් වීමක් තියෙනවා රාගදේශමෝ. හැබැයි සමුච්ඡේද ප්‍රහාණයක් නම් වෙන්නේ නැහැ. අපි මේ මුලා වෙන නිසායි මේ පණිවිඩය ඔබට දෙන්නේ. කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කිය ගියාට කවුරුත් නිවන් දකින්නේ නැහැ. එතන රූපේ ඇත්ත වෙලා තියෙන්නේ. රාගසිතක්, ද්වේෂසිතක්, මෝහසිතක් කියලා ඒ සිත දිහා අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න කියලා එහෙම කිව්වත් නිවන් දකින්නේ නැහැ. එතනත් රූපේ ඇත්ත වෙලා තියෙන්නේ. රූප නිච්චතෝ අනිච්චතෝ කියන තැනින් මේ රූපය අනිත්‍ය වඩන එකක් නෙමෙයි. මේ සිතේ සත්‍ය දකින්න තැන අරමුණේ සත්‍ය දකින්න තැන සිත අනිත්‍ය වෙන එකක් තියෙන්නේ. ඒක සමුච්ඡේද ප්‍රහාණයක්. සිතට තැන නැති වෙනවා.
ඒක අනිදස්සන විඥාණයට එනවා. විඥානං අනිදස්සනං කිව්වේ මේ සිතට එන අරමුණේ යථාභූත ඥාණයෙන් ඒක දකිනවා නම් ඒ කියන්නේ බාහිර එහෙම දෙයක් නැති බව, සම්මුති ප්‍රඥාවති හිතින් හදාගත්ත බව, බාහිර රූපයට ගැට ගැහෙන්නේ නැත්නම් අපපටිතිත විඥාණය වෙනවා. ඒ ආපු අරමුණ මිදෙනවා. එහෙනම් ඒක අනිදස්සන විඥානයේ බවට පත් වෙන බාහිර එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. විඥානං අනිදස්සනං කියන තැනට එනවා. එතකොට තමයි විඥාන අනිදස්සන අනන්තං සබ්බතෝ පබං ඒ තාපෝච පඨවි තේජෝ වායෝ නගාරති කියන තැනට. පඨවි ආපෝ තේජෝ වායෝ නගාරති කියන එක බුදුන් වහන්සේ හැමතැනම කියනවා. ඒ වගේ ඒව එන්නේ ඊට පස්සේ කියන දීගං එතනත් කියනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං ඒ තාපෝච පඨවි තේජෝ වායෝ නගාරති. එත දීගන්ත රස්සං අනාතුලං සුභසුභං එත නාමංච රූපංච එච්චේ සංප්‍රොජ්ජති. දීග කොට සුභ අසුභ ඔය අන්ත ඔක්කොම නැති වෙනවා කියනවා. මේ බාහිර දෙයක් නැත්තම් ඒ දෙයට තමයි අපි ඇලෙන්නේ ගැටෙන්නේ. බාහිර පොත කියන ඒ අරමුණට ඇත්ත වුණොත් තමයි පොත තිබ්බොත් තමයි සමුදේ තියෙන්නේ. දෙයක් හම්බ වෙන්නේ. අපි දෙයක් කියලා කියන්නේ අපි වනවගත්ත සම්මුති නාමයක්. ඒතර බාහිර දෙයක් නැත්තම් අපි සැප දුක් විඳින්නේ මොකෙන්ද? අපිට දිග කොට තියෙන දෙයක් තියෙන්න ඕනේ. හීන ප්‍රනීත කියන දෙයක් තියෙන්න ඕනේ. සුභ අසුභ කියන දෙයක් තියෙන්න ඕනේ. දෙයක් නැත්තම් මොකද වෙන්නේ? ඒකයි අනිදස්සන වෙනවා කියන්නේ. මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඒකයි ශුන්්‍යතාවයට එනවා කියන්නේ. ඒකයි ශුන්්‍යත චිත්ත විමුක්තියකට එන්නේ. ඒක නිමිත්තක් තියෙනවා පොතක් තියෙනවා කියෝ. ඒක අනිමිත්ත වෙන්නේ. නිමිත්තක් නැති වෙනවා. මෙච්චර හොඳට ධර්මයේ ඔබට දිගින් දිගට අපි පැහැදිලි කරේ ඒකයි. මේ සමාජයේ තියෙන අවුල් ටික ලියා ගන්න. ඔබ හිතනවාද ඔබ දන්නවා මේ ත්‍රිපිටකයේ මොනවාද නීති සම්පාදනය කරලා මේ සත්‍ය ධර්මයේ හෙලි කරගන්න තියෙන නොහැකියාව නිසා ධර්මයේ සත්‍ය හෙලි කරන්න තියෙන නොහැකියාව නිසා මේ ධර්මය හොයාගෙන යන්නට නීති දාලා හරියනවාද? අද ඒකයි ඔය කරන්න ගියේ. මේ ධර්ම ගවේෂණය කරන ඒ ධර්ම ගවේෂණය කරන සංඝරත්නයේට නීති දාලා හරියන්නේ නැහැ. ධර්ම ගවේෂණය කරන භික්ෂුන් වහන්සේලාගේ කකුල් දෙකෙන් අල්ල පාළයට ඇදලා හරියන්නේ නැහැ. ඔවුන්ට සත්‍ය ධර්මයේ කියන්න ඕනේ එහෙනම්. එහෙනම් සත්‍ය ධර්මයේ සමාජගත කරන්න ඕනේ. මේක වෙලා තියෙන්නේ තමන් පොතේ ඉගෙනගෙන ගියා රාජකීය පඬිතකම් ගත්තා ත්‍රිපිටකාචාරකම් ගත්තා. නමුත් තමන් ධර්මය දන්නේ නැහැ. ඇයි ප්‍රායෝගික විදර්ශනා නුවණ වඩලා රහත් භාවයට ඵලයකට ඇවිල්ලා නැහැ. ඒක නිසා බුදුන් වහන්සේගේ ඒ බුදුන් වහන්සේ දෙන තියනවා නේද? බුදුන් වහන්සේ දෙන්නේ රාජකීය පඬිතකම නෙමෙයි. බුදුන් වහන්සේ දෙන්නේ ත්‍රිපිටකාචාරකම නෙමෙයි. බුදුන් වහන්සේ දෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ගඵල සාතික. බුදුන් වහන්සේ දෙන සාතිකයේද ලොකු නැත්නම් මේ දැන් ඔය හදාගෙන තියෙන ඔය කොල කැලි ටිකද ලොකු? බුදුන් වහන්සේ දෙන ගෞරව නාමය ඔබ ගන්න. බුදුන් වහන්සේ අපිට දෙනවා සම්මානයක්. ඒක බුදුන් වහන්සේ කියන ඔබට හම්බ වෙනවා කියලා සබහාදාමෙන්ම. මොකද්ද? ඔබ බාහිර ලෝකෙන් මිදෙනකොටම සෝතාපන්න වෙනවා. ඔබ ඇලෙන ගැටෙන සිතෙන් මිදෙනකොටම සකදාගාමි වෙනවා. ඔබ සිත ඇතුලේ සිතක් කියන දෙයක් නැති බව දකිනකොටම අනාගාමි වෙනවා. ඔබ මේ බාහිරත් සිතත් දෙකම සත්‍යයක් නොවන බව දකින තැන ඔබ ක්‍රියාවලියත් ප්‍රභාස්වර සිතත් අවදි වෙන තැන අරහත්ත්වයටපත් වෙනවා. රාග දේශ මොහ ඡය වෙලා ඔබ කිසිදා දුගතියකට වැටෙන්නේ නැහැ. ඔබ නියත සම්බෝධි පරායන වෙනවා. ඔබ කිසිදා දුගතියකට වැටෙන්නේ නැති ඔබ අතරමඟදී ඒ කියන්නේ මේ සෝතාපන්න වුණාට පස්සේ කිසිම තැනක බය වෙන්න හේතුවක් නැහැ. ඔබට කිසිදු ආත්ම දෘෂ්ටියක් නැති වෙනවා. ඔබ කිසිම තැනක මරබියක් ඇති වෙන්නේ නැහැ. ඇයි? මැරෙන්න කෙනෙක් ඉන්න එපා. හැම මොහොතෙම මේ සිත ඇති වෙනව නැති වෙනව. කවුද මැරෙන්නේ? කවුද ඉන්නේ? දැන් සිතනේ මැරෙන්නේ. දැන් සිත හැම මොහොතෙම මේක වෙනවානේ. ඉපදුණු දවසකුත් සම්මුතිය තුළ ශරීරයේ පොළොවට පස් වෙන එක මරණය කියන එකකුත් ගැට ගහලා තියෙන ඒ මිත්‍යා දෘෂ්ටිය ඔබ කුඩු කළා දානවා. අන්න එදාට ඔබ සම්මා දිට්ඨියට එනවා. ඔබ දකිනවා මේ ෂණේමයි මේක වෙන්නේ කියලා. අන්න එදාට ඔබ මරණය ජය ගන්නවා. ඔබ කෙනා පුජ්‍යලයා නැති වෙනවා. ඔබ සත්‍ය ධර්මය අවදි වෙනවා. නිවන් මඟ විවර වෙනවා. බුදුන් වහන්සේ මේ මඟ එන කෙනාට මේ ඵල හම්බ වෙන බව කියනවා. ඒක තමයි බුදුන් වහන්සේ අපිට දෙන සම්මාන. මේවා ඔබට හිමි. පංචවිධ ආනිසංස බුදුන් වහන්සේ දේශනා කරනවා. අපිට මේ රාජකීය පඬිතකම් ඕනද? අපිට මේ ත්‍රිපිටකාචාරකම් ඕනද? අයි බුදුන් වහන්සේ දෙන්නේ අපිට පංචවිධ ආනිසංස තව මොනවද? සතර සතිපට්ඨානේ යමෙක් හරියට වඩයි නම් මහණෙනි සත්තානම් විසුද්ධියය බුදුන් වහන්සේ දේශනා කරා.
ශෝක පරිද්දවාන සමතික්කමාය. දුක්ඛ දෝමනස්සානං අත්තගමාය. ඥායස්ස අධිගමාය. නිබ්බාන සත්‍ය කිරියාය. ඔක්කොයි දහම් වෙන්නේ. ඔබටම හමු වෙනවා. Tamanටම සාන්දිටිකයි මේ ධර්මය. කවුරුවත් මේකට අවශ්‍ය නැහැ. මේ කොහෙවත් තියෙන මේ කොල කැලි ටිකක් අරගෙන මොකද්ද මේ අපි මේ මොකද්ද මේ විෂයක් හදාගෙන මොකද්ද මේ නිවන් මඟ නෙමෙයි යන්නේ. මේ ධර්මයේ කොච්චර තියනවද පැහැදිලි කරන්න. මේ ලෝකේ බොරුවක් වෙන හැටි කියලා දෙන්න තියෙනවා. මේ අසරණ පුංචි මේ සංඝ එනවා දරුවෝ. ඉතින් භික්ෂුන් වහන්සේලාට මේ උපාද භික්ෂුන් වහන්සේලාට මේ ධර්ම අවබෝධයක් නැතිකමට මේ අසරණ හෙට මහාන පැවිදි වෙන්න ඉන්න දරුවන්ට සත්‍ය ධර්මයේ දී ගන්න බෑ. අර නේපාලයේ අර මියන්මාරේ කරනවා වගේ චාරිත්‍රාක් විදියට නැත්තම් අර මොනවා හරි ඒ වගේ පෙරහැරවල යනවා වගේ ඒ ධර්මයේ නැති වුනහම ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. අද ලංකාවේ ඒ වගේ නිකන් මේ මෙච්චර හොඳට ධර්මයේ මේ තේරවාදී ධර්මයේ තුල තියෙන වටිනාම දේ තමයි සෝවාන් සකදාගාමි අනාගාමි කියන මේ මාර්ගඵල පිළිවෙලට ඉදිරිපත් කිරීම. නැත්තම් මහායානයේ තුලත් ඔය බුද්ධ ස්වභාවය අවදි වෙනවා. නාම රූප පරිච්ඡේදය එනකොට බාහිර ලෝකේ සත්‍යයක් නෙමෙයි කියලා දකිනකොට සිතත් සත්‍යයක් නෙමෙයි කියලා දකිනකොට ශුන්‍යතාවයට එනවා. ඒ ශුන්‍යතාවය තුල බුද්ධ ස්වභාවය තියෙනවා. ඒක මහායානුත් එතනට එනවා. නමුත් ඔවුන් මේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඒ මාර්ග ටික ඵල ටික ඒක උන්ට අවබෝධයක් නැහැ. ඒ ගැන උන්ට ඉගැන්වීමකුත් නැහැ. ඔයගොල්ලන්ට දර්ශනයකුත් නැහැ. නමුත් ඔවුන් අතන්ට එනවා. ඔවුන් එනවා ශ්‍රාවක බුද්ධ කියන තැනට. ආවිලා ඔවුන් නිවන් සාක්ෂාත් කරනවා. මහායාන තුලත් ඒක සිද්ධ වෙනවා. නමුත් මේ පටලවාගෙන අපි හරියන්නේ නැහැ ඔක්කොම ටික. අපිට තියෙන හොඳ දෙයක් හම්බ වෙලා ඒක මේ ලෝකෙම තියෙන මාණික්ක රත්නයක්. මේ සියලු දුකෙන් මිදෙන්න වටිනාම මාණික්ක රත්නේ මේ ධර්මයේ තුල තියෙනවා. නමුත් මේක අවදි කරගන්න භික්ෂුන් වහන්සේලා දක්ෂ වෙන්න ඕනේ. මේ විභාග හදාගත්තට මේක අවදි කරන්න බෑ. මේ සත්‍ය ධර්මයේම අවදි කරගන්න. ඔබට සත්‍ය ධර්මය හමු වෙනවා. ඔබ සියලු දුකෙන් මිදෙනවා. මේ අසරණ සමාජයට බෞද්ධ සමාජයට මේ වියවුල් වෙලා තියෙන මේ මහා ව්‍යසනයකට පත් වෙලා තියෙන මේ බෞද්ධ අසරණ බෞද්ධයට පිහිට වෙන්න. මේ බෞද්ධයට පිහිට වෙනවා කියන්නේ බහුජන හිතය බහුජන සුඛය කියන්නේ මේ බිස්නස් කරන්න උදව් කරන එක නෙමෙයි. තවත් මේ කාම වස්තුන් කෙරේ යන්න දුවන්න උදව් කරන එක නෙමෙයි. ඔබ දන්න පටිසංයුත්ත දේශනාව මේ අවබෝධ කරගන්න මේ පටිසංයුත්ත දේශනා අසරණ මේ සමාජයට කියන්න මේ ලෝකේ සත්‍යයක් නෙමෙයි කියන එක. මේ ලෝකේ සත්‍යයක් නෙමෙයි කියන එක තමයි බුදුන් වහන්සේ කරන සිංහනාදේ. ඒක අපි හැමතැනම පෙන්නනවා අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නනකොටම ලෝකේ සත්‍යයක් නෙමෙයි කියනවා කියන්නේ. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නනකොටම බුදුන් වහන්සේ කියනවා නම් මජ්ජේ ඥානං කියලා. ඒක අත කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි කියනවා නම් ඔබට වෙන බණක් කියන්න බෑ. එහෙනම් ඔබ භික්ෂුවක් වෙන්නෙත් නෑ බෞද්ධයෙක් වෙන්නෙත් නෑ. එහෙනම් ඔබ කියන්න ඕනි අන්ත දෙක පෙන්නලා මහණෙනි අත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි මජ්ජේ ඥානං කියන්නේ මේ ලෝකේ තියනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. මේ ලෝකේ තියනවා කිව්වොත් වැරදි. බාහිර ඇත්ත කරගත්තොත් නිවන් දකින්න බෑ. ඒක දෙන්න ඕනි සමාජයට පණිවිඩය. මොකද මුළු සතුන් පවා සියලු ආගම් තියෙන්නේ බාහිර ඇත්ත කරගෙන. නමුත් බුදුන් වහන්සේමයි මහා සිංහනාදයක් කරනවා. පුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙර නොඇසු විරු දහමක් ලෝකෙට එලි කරනවා. මේ ලෝකේ සත්‍යයක් නෙමෙයි මහණෙනි කියන තැනට එනවා. ඒකට එන්න පුළුවන් නම් ඔබ නිවන් දකින්නවාමයි. සිත දැකලා සිතේ සත්‍ය දැකලා මේ සත්‍ය අවබෝධ වුණු කෙනෙක් කිසි දවසක නිවනින් සැනසීම ලබනවා විනා වෙන යමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. මේ අවබෝධය ඇති වුණාට පස්සේ ගන්න බෑ ආපස්සට. ආ ලෝකේ දකින්න සත්‍යයක් නොවන බව. කෙනෙක් පුජ්‍යලයක් නැති බව දකිනවා. ඉතින් මේ තමයි ඔබට හමු වෙන්නේ පරම සත්‍ය. ඒ ගාම්භීර ධර්මයේ ඔබ දකින්න මුළු සමාජෙම දෘෂ්ටියක් තුළ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල යන හිර වුණු වෙලාවක ඒ සංඥාව නිසා තමයි මෙහෙම වෙන්නේ කියන එක හෙලි කරන්න අපිට මේ අවබෝධය හේතු වුණා. ඉතින් අප මහා අවබෝධයක් තුළින් තමයි මේ සත්‍ය ඔබට ඉදිරිපත් කරේ. ඒ ඔබටත් ඇසෙන්නේ නැති. ඉතින් මේ 31 ලෝක ධාතුවම සිත තෙලින් දකින්න හැටි ඔබට අවශ්‍ය නම් අපි නැවතත් ඔබට ඔබ ප්‍රශ්න කරනවා නම් මීටත් වැඩිය ගැඹුරින් මීටත් වැඩිය ඔබට දැනෙන මට්ටමින් ඉදිරිපත් කරන්න සූදානම්. තෙරුවන් සරණයි. ඒත් එක්කම අපි ඔබට නැවත සැරින් සැරේට මේ සූත්‍ර බුදුන් වහන්සේ දේශනා කළා තියෙන මේ ත්‍රිපිටකයේ 84 ධර්මයේ පෙන්නනවා විශේෂයෙන්ම වැදගත් සූත්‍ර ඉස්මතු කරගෙන. ඒ හැම සූත්‍රයකම ධර්මයේ පෙන්වන්න අපි ඔබට කටයුතු කරනවා. ඒකට හේතුව තමයි සමාජයේ ගිලිහීම. සූත්‍රය තුල ධර්මයෙන් දකින්න හැකියාවක් නොමැතිකම. ඒක අපි මේ සමාජයට වෙලා තියෙන හානියක් නිසා.
එවැනි මාර්ග උපදේශයක් කරා ඔබටම පුළුවන් ඊට පස්සේ ධර්මයේ දකින්න හැම සූත්‍රයක් තුළින්. ඒක අපේ යුතුයකමක් විදිහට අපි එක් කරනවා.